හරි ඉතින් පොඩ අහගෙන ඉමු. එතකොට මම හිතනවා පුතේ මේ ටියුට් එක ඔක්කොම ගාව ඇති කියලා. මේ ටියුට් එක ඔක්කොම ගාව ඇතිනේ. ඉතින් අපි අභ්‍යාසාංක ඉතින් අපි ගිය සතියේ කරේ 7 කරන්නේ නැතුව 8 ඉවර කරානේ. අපි උදේ ගිය සතියේ අභ්‍යාසාංක 7 කරන්නේ නැතුව 8 ඉවර කරා. ඉතින් 8 කරා ඉස්සලා 8 කරා 8 ඉවර කළා 7 භාගයක් කරලා උදේ කරන්ට් එක ගියා. හරි. අද අපිට කරන්න තියෙන්නේ අභ්‍යාසාංක 7යි 8යි. උදේ 7 මං ආයි මුල ඉඳලා කරන්න. හරිද? 7 8 කරා 7යි 9යි. අද අපිට කරන්න තියෙන උදේ ප්‍රශ්නාංක හරිද? මේ පොඩ අහගෙන ඉමු. ඉතින් අද අපිට කරන්න තියෙන ප්‍රශ්නාංක 7යි 9යි. හරිද? අද 9 වෙනි ප්‍රශ්නේ කතා කරනවා. ඉතින් ගිය සතිය 8 කරා. ඉතින් මම කියන්නේ වැඩි අපි 7 භාගයක් කරලා නේ තියෙන්නේ. 7 භාගයක් කරලා තියෙන්නේ. හරි. 7 භාගයක් කරලා තියෙන්නේ ඒ නිසා පුතේ 7 ඉවර කළා මෙමුද අපි 7 ඉවර කළා මෙමුදේ. අද පුතේ අභ්‍යාසාංක 7 ඉවර කරලා අභ්‍යාසාංක 9 කරනවාද 7 ඉවර කළා අභ්‍යාසාංක 9 අද අපි කතා කරනවා. හරි අභ්‍යාසාංක 9 ඉවර කරනවා 7 ඉවර කළා. පුතේ 8 වෙනි ප්‍රශ්නේ මම ගිය සතියේ කරා. අභ්‍යාසාංක 8 අපි ගිය සතියේ කරා. 8 ගිය සතියේ කරා. අද 7 ඉවර කළේ පුතේ 7 අපිට අර කරන්ට් එක ගිය නිසා ගිය සතිය ඉවර කරගන්න බැරි වුණා. අද 9ක් කරනවා. පාන පුතේ 7 අපිට අග්ගාල ඉවර කළෙමු. 7 වෙනි ප්‍රශ්නේ අපි ඉක්මනට ඉවර කළෙමු. 7 ඉවර කරගන්න බැරි වෙච්ච නිසා පුතේ අර කලින් තිල්නගේ ව්‍යාපාරය පිළිබඳ 2021 පුතේ 7 වෙනි ප්‍රශ්නේ බලන්න ඔක්කොමලා. තිල්නගේ ව්‍යාපාරය පිළිබඳ 2021 පෙබරවාරි 28 වෙනිදා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පහත් දැක්වේ. තිල්නගේ ව්‍යාපාරයේ පෙබරවාරි 28 වෙනිදා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පහත් දැක්වේ. පහත් දැක්වේ පුතේ පෙබරවාරි 28 කියන්නේ පෙබරවාරි අග. පෙබරවාරි අග මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අපිට දීලා පෙබරවාරි අග මූල්‍ය තත්ත්ව ප්‍රකාශ දීලා කියන්නේ මාර්තු 1 වෙනිදා ශේෂ ටික වෙන්නේ ඔය ශේෂ ටික. ඒ ශේෂ ටික පුතේ අතාරින්නකො පහස් දාන ගණනෙනු සිදුවිය. පුතේ වෙච්ච ගණනෙන් ටික අපිට දීලා තියෙනවා. ගණදෙනු 7ක් දීලා මේ විස්තර අනුව හැම දවසක් සඳහා මූල්‍ය තත්ත්ව අයිටම් වල වෙනස් වීම පෙන්වන්න මාර්තු 3 සහ 7 දිනයන්ට අදාළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ පිළිවෙල කරන්න කියලා අපිට කියන්නේ. එහෙනම් පුතේ අපි ඉස්සරහම ඇඳගමු. ඉතින් කවුරුන් දැන් සම්බන්ධ වුණා නම් අද අපි මේ 7 ඉවර කරලා 9 වෙනි ප්‍රශ්නේ කරනවා. අද 9ක් කතා කරනවා. 7 ගිය සතිය අපිට ඉවර කරගන්න බැරි නම් 8 කරා. ඇඳ ගන්න පුතේ ඔගේ ගනුදෙනු ටික වත්කම් තියෙනවා 4ක්. කාර්යාල උපකරණ තොගේ ණයගැතිය මුදල් වත්කම් 4යි. වගකීම් 2යි ප්‍රාග්ධන 1යි. ගිය සතිය හිටපු කට්ටිය රූල් කරලා තියෙන්නේ. කවුරු හරි හිටියේ නැත්නම් මේක ඩක් ගාලා රූල් කරගන්න ගිය සතිය හිටියේ නැත්නම් හරි. මෙතන අපිට දිනය දාන්න තියෙන්නේ. දිනය ඉතලම දිනය මේක දිනය වත්කම් 4ක් තියෙනවා. වත්කම් 4යි. මොනවාද වත්කම් 4? කාර්යාල උපකරණ තොගේ ණයගැතිය මුදල්. වත්කම් 4යි. 1 2 3 4 වත්කම් 4යි වගකීම් 2යි වගකීම් 2යි ප්‍රාග් හිමිකම් 1යි. හරි ගිය සතියේ මේ කරන්ට් එක ගියාපතේ මේක අපි ඉවර කරද්දී එතන අග්ගල අද ප්‍රශ්න ඉවර කරමු. හරි වත්කම් 4 කාර්යාල උපකරණ වත්කම් 4 කාර්යාල උපකරණ ඊට පස්සේ තොගය
ණය ගැතියෝ ඊට පස්සේ මොනවද මුදල්ද බැංකු මුදල් කියන්නේ පුතේ මුදල් කියන එක තමයි මුදල්. ඉතින් අද 7 ඉවර කරලා 9 වෙනි ප්‍රශ්නේ කරනවා කවුරු හරි මේ 7 කරලා කෙනෙක් හිටියොත් ඉන්න 9 වෙනි ප්‍රශ්නේ අද කරනවා 8 ගිය සතිය කරා 9 අද කරනවා ඉන්න පුතේ 9 ඉවර කරලා 9 වෙනි ප්‍රශ්නේ යන්නේ 8 නෙමෙයි මේක ඉවර කරලා 9 කරන්නේ වගකීම් දෙක බැංක් නාහිමියෝයි බැංකු ණයයි වගකීම් දෙක නාහිමියෝයි බැංකු ණයයි හිමිකම තමයි ප්‍රාග්ධනය. හිමිකම තමයි ප්‍රාග්ධනය. පළවෙනි එකට එන්නේ ඩේට් එකනේ. ඔව් ඩේට් එක දාන්න ශේෂය දාන්න. හරි ඉස්සෙල්ලාම අපි මේක මෙහෙම නම් කරගත්තානේ නම් කළ ශේෂයන් ටික දාගමු අපි. හරි නම් කළ ඉස්සෙල්ලාම ශේෂයන් ටික දාගමු. පුතේ පෙබරවාරි 28 කියන්නේ මාර්තු 1 3යි 1 කියලා ශේෂයන් ටික දාගන්න ඉස්සෙල්ලාම 3යි 1 මේ ශේෂයන් ටික දාගමු අපි. කාර්යාල උපකරණ ශේෂය 5000යි. කාර්යාල උපකරණ ශේෂය 5000යි. තොගය 3000යි. තොගය 3000යි. ණය ගැතියෝ 2000යි. ණය ගැතියෝ 2000යි. මුදල් කීයද? බැංකු මුදල් කියන්නේ මුදල් කියන එක තමයි. ඉතින් බැංකු මුදල් කියන්නේ මුදල් කියන එක තමයි. මුදල් 8000යි. මුදල් 8000යි. ඒ ටික දැම්මනේ. දාලා පුතේ ණයහිමියෝ 3000යි. වගකීම් වල ණයහිමියෝ 3000යි. බැංකු ණය 5000යි. බැංකු ණය 5000යි. ඊට පස්සේ ප්‍රාග්ධනය 10000යි. හරි. පුතේ පරක්කු වෙලා අපිට මේ අපි කරන්නේ 7 අර ගිය සතිය ඉවර කරගන්න බැරි වුණා මම 8 ගිය සතිය කරා. අද 9 කරනවා. එහෙනම් අපි ඉස්සරහම 3ක ශේෂයන් ටික දැම්මා. ටක්ගාලා පුතේ මේ ගාන ඉවර කරලා අපි අද අලුත් ගාන පටන් ගමු. 3ක ශේෂයන් ටික දැම්මා දාලා දැන් පුතේ අපිට ගණන ටික දීලා තියෙනවා. ඒ ටික අපි ලියාගෙන යන්න ඕනේ පල්ලයට. හරි. ඉස්සෙල්ලාම 3යි 1 පුතේ ශේෂයන් දැම්ම දැන් 3යි 1ම වෙනවා. බාණ්ඩ මිල්ටගෙන චෙක් පතකින් ගෙවුවා. පුතේ චෙක් පතකින් ගෙවුවයි කියන්නේ සල්ලි වලින් ගෙවුවයි කියන එකම තමයි ඈ. දැන් accounting වලදී පුතේ ඔක්කොම හම්බෙන සල්ලි ටික බැංකුවේ දාලා චෙක් වලින් තමයි අපි ගෙවීම් කරන්නේ. 3යි 1 බාණ්ඩ මිල්ටගෙන චෙක් පතකින් ගෙවුවා. දිනේ දාන්න 3යි 1 බාණ්ඩ අරන් පුතේ සල්ලි වලින් ගෙවලා කොච්චරද 2000. 2000ක බඩු පුතේ සල්ලි වලින් ගෙවලා අරගෙන. ඒතකොට 2000ක බඩු ගත්තාම පුතේ මොකද වෙන්නේ? මුදල් 2000ක් එළියට යනවා. ඒ වෙනකොට වාට එනවා මොනවද? 2000ක බඩු වෙනවා නේද? ඉතින් මුදල් 2000ක් එළියට ගිහිල්ලා ඒ වෙනකොට වාට 2000ක් බඩු වෙනවා. මුදල් ඍණ 2000යි. හරිද? මුදල් කියන වත්කම ඍණ 2000යි. ඒ වෙනකොට වාට එනවා 2000ක බඩු තොගයක්. තොගේ ධන 2000යි. තොගේ ධන 2000යි. 2000ක් මුදල් එළියට ගිහිල්ලා ඒ වෙනකොට 2000ක බඩු වෙනවා ඔයාට. හරිද? 2000ක් මුදල් එළියට ගිහලා 2000ක බඩු වෙනවා. අනිත් වැඩි කැලි ගහන්න 3යි 2 මේක කරත් තමයි ගිය සතිය අපිට කරගන්න බැරුනේ පන්ති නතර කර මෙතනින් අපි 3යි 2 කාර්යාල උපකරණ 4000කට විකුණුවා. කාර්යාල උපකරණ කියන්නේ පුතේ බඩු තොගේ නෙමෙයි.
මේ විකුණන්න ගෙන ආපු ඒවා නෙමෙයි. මේ කාර්යාල උපකරණ පුතේ වැඩි නම් ඒවා පරණ නම් දැන් ඇති නම් අපි පාවිච්චි කරපුවා අපිට ඒවා අයින් කරන්න පුළුවන්. ඒ වගේ දෙයක් වෙලා තියෙන්නේ. මොදලා තියෙන්නේ? කාර්යාල උපකරණ 4000කට වික්කා. ඒවයේ වටිනාකම් පොත්වල සඳහන් වන්නේ දෙම් ප්‍රමාණයෙන්මයි. ඒ කියන්නේ පුතේ 4000ක් වන්න කාර්යාල උපකරණ විකුණලා තියෙන කීයකටද මේගොල්ලෝ? 4000කටම විකුණලා. 4000ක් වන්න කාර්යාල උපකරණ පුතේ මේගොල්ලෝ 4000කටම විකුණලා. ඒ කියන්නේ ලාභයක් නෑ. 4000ක් වන්නේම 4000කට විකුණලා. ඒ කියන්නේ ත්‍රාග්නන්ත බලපෑමක් වෙන්නේ නැහැ. ගැනුම්කරු මුදලින් 3000ක් ගෙවා ඒකත් අපි අතේ තියාගන්න නැමෙති බැංකුවට යවනවා ඉතින් තමයි සල්ලි දානවා බැංකුවේ. ශේෂයේ මාසින් ගෙවන්න පොරොන්දු වුණා හරි. ඔයා කීයක් කාර්යාල උපකරණ පුතේ විකුණලා තියෙන්නේ 4000ට. එහෙනම් කාර්යාල උපකරණ වලින් අඩු වෙනවා 4000ක්. කාර්යාල උපකරණ වලින් 4000ක් අඩු වෙනවා. ඍණ 4000යි. හරි. පුතේ ඔයාලට ලාභයක් නැහැ. කියන්නේ මේ ඉන්කම් වලට බලපාන්නේ නැහැ. 4000ක් වන්න කාර්යාල උපකරණ වල විත්ති 4000කටමයි. 4000ක් වන්න කාර්යාල උපකරණ වල විත්ති 4000ටමයි. එතකොට කාර්යාල උපකරණ වෙන 4000යි. ඔයාලට සල්ලි 4000ක් එන්න ඕනේ. නමුත් එවලේ ඔයාලට සල්ලි වලින් ආවේ කීයද 4000යි? ඔයාලට 4000 මුදල් එන්න ඕනේ. ඔයාලට මුදල් ආවේ කීයද පුතේ එවලෙම? එවලෙම පුතේ මුදල් එන්නේ ඔයාලට 3000යි. එහෙනම් මුදල් කියන වත්කම ධන 3000යි. මුදල් කියන වත්කම ධන 3000යි. ඔයාලට ලාභයි. කීයක් ලාභද පුතේ කියන්නේ? නෑ ලාභ නෑ. 4000 ඔයාලට තව සල්ලි කීයක් එන්න තියෙනවද? 4000න් පුතේ ඔයාලට ආවේ 3000 තව 1000ක් එන්න තියෙනවනේ. පුතේ සල්ලි එන්න තියෙනවා නම් ඒවා දාන්නේ කොහෙද අපි? ණය ගැතියෝ ධන 1000යි. ණය ගැතියෝ ධන 1000යි. පැහැදිලිනේ? අනිත් ඒවාට විකෑලි ගහන්න. ඊට පස්සේ 3යි 3 එතන උනේ 4000ක් කාර්යාල උපකරනවා 4000කට විකුණනවා. ඒතර කාර්යාල උපකරණෙන් 4000ක් ගියා. ඔයාලට එවලේ සල්ලි ආවේ 3000 ඉතුරු 1000 පස්සේ ණය ගැතියෝ දෙන්නම් කිව්වා. ඔයාලට කිසි ලාභයක් නැහැ. ඒතර ඉනිකම් වලට බලපෑමක් නැහැ. හරි? ඊට පස්සේ 3යි 3 දැන් අපි ඉවර කරේ. 3යි 2 3යි 3 සේවකයෝන ගාමිණීට 1000ක ණයක් චෙක් පදකින් දුන්නා. උදේ ගාමිණීට ණයක් දෙන එක අපිට පාඩුවක්ද? වියදමක්ද? අලාභයක්ද? වැඩ කරන සේවකයන් ණයක් දෙන එක අපිට පාඩුවක්ද? සේවකයන්ට පඩි ගෙවන එක පාඩුයි. වැටුප් ගෙවන එක අපිට අලාභයි. ඒකනේ මුදේ අපි සේවකයන්ට පුළුවන් තරම් අඩු පඩියක් දෙන්න බලන්නේ. නමුත් මේ සේවකයෙකුට සේවකන ගාමිණීට 1000ක ණයක් දුන්නා. චෙක් පදකින් තමයි දෙන්නේ සල්ලි ටික ඔක්කොම බැංකුවේ තියෙන්නේ. ඉතින් අපේ වැඩ කරන සේවකයෙකුට ණයක් දෙන එක අපිට පාඩුවක් නෙමෙයි. ඒක අපි ආපහු අය කර ගන්නව නැද්ද ඒගොල්ලගේ? අය කර ගන්නවා. එහෙනම් මම කියන කතාව. ඉතින් අපේ වැඩ කරන සේවකයෙකුට ණයක් දෙන එක අපිට පාඩුවක් නෙමෙයි. ඒක අපි නැවතේ සේවකයන්ගෙන් අය කර ගන්නවා. අපිට ආපහු ලැබෙනවා. කොහොම හරි දැන් ඔයා සේවකයෙකුට රුපියල් 1000ක් දීලා ණයක්. පාඩුවක් නෙමෙයි ඒක. එනවා මුදලින් දෙන්නේ. මුදල් කියන වත්කම ඍණ 1000යි. මුදල් කියන වත්කම ඍණ 1000යි. මුදල් කියන වත්කම ඍණ 1000යි. ඒක ඔයාලට ආපහු ලැබෙනවා සේවකයාගෙන්. පස්සේ ඉල්ල ගන්නවා. ඔයාලට පාඩු නෑ. පාඩුවක් නම් ප්‍රාර්ථනා අඩු ගන්න එපායි. ඒක සේවකයන් මම පස්සේ ඉල්ල ගන්නවා ආයි. මොකක්ද ඒක ඔයාලට? වත්කමක් නේද පුතේ? වත්කම් වලට දාන්න ණය ගැතියෝ ඔයාලට ලැබෙන්න තියෙනවට අපි කියන්නේ ණය ගැතියෝ. ණය ගැතියෝ ධන 1000යි. ණය ගැතියෝ ධන 1000යි. ඔයාගේ මුදල් කියන වත්කම අඩු වෙනවා 1000කින්. ඔයාට පුතේ 1000 සේවකයන්ට දෙනවා. සේවකයන් පස්සේ ආ ඉල්ල ගන්න ඕනේ ඔබ. ඔයාගේ වත්කම. ඔයාට පාඩුවක් නෙමෙයි. පැහැදිලිද? ඔව්. එහෙනම් පුතේ අනිත් වල විකල්ප ගන්න. ඒ තුන්වෙනි දවසේකම් ගණන් ටික ලියලා තුන්වෙනි දවසේකම් ගණන් ටික ලියලා පුතේ මේක තුන්වෙනි දවසට මූල්‍ය තත්ත්ව ප්‍රකාශ ඉල්ලනවා. එහා පැත්ත දැක්කද? තුන්වෙනි දවසට මූල්‍ය තත්ත්ව ප්‍රකාශ ඉල්ලනවා. ඒ නිසා පුතේ තුන්වෙනි දවසට මේ ශේෂ ටික එකතු කරන්න. ඉරක් ගහලා යටිට දෙයක් ගහන්න එපා. ඔය ටික එකතු කරන්න පල්ලයට. තුන්වෙනි දවසට පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ ඉල්ලනවා. ඒකයි ඈ. දෙවෙනි දවසට ඉල්ලනවා නම් දෙවෙනි දවසට ටික එකතු කරනවා. පළවෙනි දවසට ඉල්ලනවා නම් පළවෙනි දවසට ටිකත් එකතු කරනවා. මේකේ තුන්වෙනි දවසටයි හත්වෙනි දවසටයි විතරයි ඉල්ලන්නේ. ඒ නිසා මේ ටික පල්ලයට එකතු කරන්න. මෙතන පුතේ කාර්යාල උපකරණ ඉතුරු වෙන්නේ 1000යි. 5000න් 4000ක් ගියාම කාර්යාල උපකරණ 1000යි ඉතුරු වෙන්නේ. හරිද? 1000යි. එතකොට
1000යි එතකොට තොගේ කීයද? තොගේ පුතේ 3000යි 2000යි 5000යි. තොගේ 5000යි. ණය ගැතියෝ 2000යි මේ 1000යි 3000යි 1000යි 4000යි. මේ තුන් වෙනිදා ණය ගැතියෝ එය. හරිද? ණය ගැතියෝ. එතකොට මුදල් කීයද කියලා බලන්න. මුදල් 8000න් 2000ක් ගියාම 6000යි 6000යි 3000යි 9000යි 9000න් 1000ක් ගියාම 8000යි. තුන් වෙනි දරපතේ මුදල් 8000යි ඉතුරු. නාහිමියෝ 3000යි බැංකු ණය 5000යි ප්‍රාග්ධනය 10000යි. හරිද? හරි. දැන් අපි ඕක තමයි කවද ශේෂද තුන් වෙනිදාට තියෙන ශේෂය. ඔය තුන් වෙනිදාට තියෙන ශේෂය. හරි. මේ තුන් වෙනිදා ඉවර වුණාම මේ ශේෂය. ඉතින් ඇයි එකතු කරේ තුන් වෙනිදාට මූල දත්ත ප්‍රකාශනයක ඉල්ලන නිසා. දැන් ඊට පස්සේ ආයි හතර වෙනිදා ගණන් ටික ලියමු ආයි. 3යි 4 3යි 4 ඉතින් බාන්න 3යි 4 ගන්න දෙනු මොකද්ද? අයිතිකරු 500ක් වන්නා බාණ්ඩ ගත්තා. ඉතින් මෙතන තේරුම් ගන්න අපි බලන්නේ අයිතිකාරයක පැත්තෙන් ව්‍යාපාරේ පැත්තෙන්. මේ කියන්නේ පුතේ අයිතිකාරය 500ක බඩු ගත්තා. ව්‍යාපාරයෙන් ගත්තා. ඒකනේ ඔය කියන්නේ. අයිතිකාරයා පෞද්ගලික වැඩකට ව්‍යාපාරේ 500ක බඩු ගෙදර අරන් ගිහිල්ලා. ඒකයි ඔය කියන්නේ. අයිතිකරු 500ක් වන්නා බාණ්ඩ ගත්තා. නැතු මේ අයිතිකාරය ව්‍යාපාරයට ගත්තයි කියන එක නෙමෙයි පුතේ මේ අයිතිකාරය ව්‍යාපාරයෙන් අරගෙන. ව්‍යාපාරේ පැත්තෙන් බලනවා ව්‍යාපාරේ පැත්තේ ඉන්නේ අයිතිකාරය 500 බඩු අරන් ව්‍යාපාරේ ඒ කියන්නේ ගැන්ලි පුතේ එහෙනම් තොගේ ඍණ 500යි තොගේ ඍණ 500යි ඉතින් අයිතිකාරය ව්‍යාපාරය කියන්නේ දෙන්නේ නේද එහෙනම් ඒක අයිතිකාරට මේ දෙන්න තියෙන ප්‍රාග්ධනයෙන් ඒ 500 අඩු කරනවා අයිතිකාරට දෙන්න තියෙන ප්‍රාග්ධනයෙන් ඒ 500 අඩු කරන්න හරිද අයිතිකාරන්ට දෙන්න තියෙන ප්‍රාග්ධනයෙන් මේ 500 අඩු කරන්න. පැහැදිලි නේද ඔක්කොටම? ඊට පස්සේ මම හිතනවා තේරුණා කියලා ඔක්කොටම මේක. ඊට පස්සේ 3යි 5 සාප්පුවට කාර්යාල උපකරණයක් ණයට ගත්තා 5000යි. 3යි 5 3යි 5 සාප්පුවට කාර්යාල උපකරණයක් 5000ක ණයට අරන් සල්ලි ගෙවුවද නැද්ද වැඩක් නැහැ ව්‍යාපාරය ඇතුළට මොකක්ද දෙන්නේ කාර්යාල උපකරණයක් එනවා නේද පුතේ ව්‍යාපාරය ඇතුළට කාර්යාල උපකරණයක් එනවා කීයද 5000යි එහෙනම් කාර්යාල උපකරණ දාන 5000යි දැන් අපි සල්ලි ගෙවුවේ නැහැ එහෙනම් මුදල් වලට අඩු වෙන්නේ නැහැ ඒක අපි ගෙවන්න ඕනේ අපේ වගකීමක් ඉතින් බැංකු ණය නෙමෙයි නාහිමියෝ දාන 5000යි නාහිමියෝ දාන 5000යි අපි අර ගිය සතිය අපි ප්‍රශ්නාංක 8 කරපු නිසා මේ ගොඩක් ලේසි. හරිද? එච්චරයි 3යි 5යි ඉවරයි. 3යි 6 අපිට මේක වේගිනුත් කරනවා අපි 3යි 8 ගන්න. අභ්‍යාස අංකයට ගිය සතිය ඉවර කරපු නිසා මේක තේරෙනවා. මම මේක ඉක්මනට කරනවා. හරි 3යි 6 මේ අදම් පන්තිට සම්බන්ධ වෙන්න කවුරුත් ළමයි නෑ නේද මෙතන? අදම පන්තිට සම්බන්ධ වෙච්ච කවුරුත් ළමයි නෑ නේද පුතේ මෙතන? හරි. ඉන්නවනම් කියන්න පුතේ. අදම පන්තිට සම්බන්ධ වෙච්ච කවුරුත් ළමයි නෑනේ. එහෙනම් පුතේ 3යි 6 බලන්න. මම කලින් ගිය සතියේ හිටියා කියලා හිතලා මේ උගන්වන්නේ. අයිතිකරු Tamanගේ පෞද්ගලික ප්‍රයෝජන සඳහා 2000ක් ව්‍යාපාරයෙන් චෙක් පතල් ලියා පසු ගත්තා. අයිතිකාරය Tamanගේ ප්‍රයෝජන සඳහා රුපියල් 2000ක් ව්‍යාපාරයෙන් චෙක් පතල් ලියා. කියන්නේ පුතේ ලාච්චුවේ තියෙන සල්ලි වලින් 2000ක් අයිතිකාරය ගෙදර නම් ගිහිල්ලා. ලාච්චුවේ තියෙන සල්ලි වලින් රුපියල් 2000ක් අයිතිකාරය ගෙදර නම් ගිහිල්ලා. කොහොමද ලියන්නේ අපි? ලාච්චුවේ පුතේ රුපියල් 2000ක් අයිතිකාරය ගෙදර නම් ගිහිල්ලා. එතකොට මුදල් ඍණ 2000යි. මුදල් ඍණ 2000යි. එතකොට මොකද වෙන්නේ පුතේ? ඒක හිමිකමුත් අයිතිකාරයට දෙන්න තියෙන දේවල් මුත් 2000 අඩු වෙනවා. හිමිකමුත් ඍණ 2000යි. හිමිකමුත් ඍණ 2000යි.
හරි 3යි 7 ගනුදෙනුව 3යි 7 ගනුදෙනුව බලන්න 3යි 7 ගනුදෙනුව 1500ක භාණ්ඩ 2000කට ණයට වික්කා 1500ක භාණ්ඩ 2000කට මේ බඩු තොගේ විකුණන්නේ 1500ක බඩු මෙතන 2000කට ණයට විකුණලා 1500ක භාණ්ඩ 2000කට ණයට වික්කා එහෙනම් මුදේ ඔයාලට කීයක් ලාභද 500ක් ලාභක් තියෙනවනේ 1500 බඩු 2000කට වික්කාම කොහොම හරි ඔයාගේ 1500 බඩු එළියට යනවා මොකද වෙන්නේ තොගේ රිනේ 1500යි තොගේම 1500ක් අඩු වෙනවනේ 1500ක බඩුවක් කීයකටද විකුණන්නේ 2000කට 2000කට පුතේ එවලෙම සල්ලි හම්බුනා නම් මුදල් වලට 2000 දාන්න ඕනේ එවලෙම හම්බුන්නේ නැහැ වට සල්ලි හම්බෙන්නේ පස්සේ නේද එහෙනම් කොහෙද දෙන්න ඕනේ 2000 ණයගැතියෝ ධන 2000යි ණයගැතියෝ ධන 2000යි ඔයාලට කීයක් ලාභද මේ 1500 බඩු 2000කට ණයට විකුණන්නේ 1500කින් බඩු අඩු වෙනවා ඔයාලට මුදල් 2000 එවලෙම ආවේ නෑ නමුත් පස්සේ හම්බෙන්නේ නිසා ණයගතියන් දැම්ම 2000 ඔයාලට ලාභයි කීයක්ද 500ක් ඒ නිසා 500 එන්න ඕනේ ප්‍රාග්ධනයට ප්‍රාග්ධනයේ ධන 500යි එච්චරයි පුතේ දැන් මේ ටික එකතු කරාම වාට එන්නේ 3යි 7 ශේෂ ටික දැන් මේ ටික එකතු කරාම වාට එන්නේ 3යි 7 ශේෂ හරි ඔය ටික පල්ලෙට එකතු කරන්න 3යි 7 ශේෂ ටික ඔයාලට ගත හැකි දැන් ගන්න පුතේ ඔය ටික එකතු කරලා 3යි 7 ශේෂ ටික හරිද මේ 3යි 7 දැන් මට කියන්න 3යි 7 කාර්යය ලොකු ගන්න කොච්චරද දෙන්නේ මෙතන 1000යි මේ තුන්වෙනිද තිබ්බ 1000යි මේ 5000යි 6000යි 6000යි මෙතන පුතේ 5000යි මේ 3යි 3 තිබ්බ 3යි 3 කියන්නේ 4යි එක ශේෂනේ ඒ 5000යි 500න් 4500යි 4500න් 1500 මඩුනම 3000යි 3000යි මේ ණයගැතියෝ 4000යි 2000යි 6000යි මුදල් 6000න් 2000ක් ගියා මුදලුත් 6000මයි 3000යි 5000යි 8000යි බැංකු ණය පුතේ ගෙවුවෙම නෑ දවස් 7 ඇතුළත 5000යි ප්‍රාග්ධනය කිරි කියලා කියන්න මට ඉතින් ප්‍රාග්ධනය කිරි කියලා කියන්න කීයද ප්‍රාග්ධනය මේ 10000න් 500ක් ගියාම 9500යි 9500න් 2000ක් ගියාම 7500යි 7500ට 500 එකතු වුණාම කීයද 8000යි නේ 8000යි නේද ඉතින් 7500 නේ 8000යි නේද 10000න් 500ක් ගියාම 9500යි 9500න් 2000ක් ගියාම 7500යි 7500යි 500යි ඉතින් මෙතන අර 1500ක බඩු 2000ක් නම් 500 ලාභ ආවා 8000යි හරි ඉතින් මේ මොකක්ද දන්නවද කරේ තුන්වෙනිද ශීර්ෂ එකතු කරේ මේගොල්ලෝ තුන්වෙනිදට මූල தত্ত্ব ප්‍රකාශ ඉල්ලනවා එහෙනම් ඒකට එන්නේ මේ ටික ඊට පස්සේ 7 වෙනිදාට මූල தত্ত্ব ප්‍රකාශ ඉල්ලනවා මේ ටික තමයි අපිට 7 වෙනි දෙකට දාන්නේ ඕන්න අපිට දවස ගානේ මූල தত্ত্ব ප්‍රකාශ දාන්න තිබ්බා එහෙම වුණා නම් මේවා දවස ගානේ මොනවද කරන්න ඕනේද එකතු කරන්න ඕනේ දැන් පුතේ අපිට මූල தত্ত্ব ප්‍රකාශ කරන්න දවස් 2යි 3 වෙනිදාටයි 7 වෙනිදාටයි ඒ නිසා අපි ඔය ටික විතරයි ලියුවේ හරි 3 වෙනිදා එකතු කරා 7 වෙනිදා එකතු කරා දෙවැනි ප්‍රශ්නේ අපෙන් ඉල්ලනවා මාර්තු 3 සහ 7 දිනයන්ට මූල தত্ত্ব ප්‍රකාශ. ඉතින් 3 වෙනිදා මූල தত্ত্ব ප්‍රකාශය කියන්නේ මේ ටික නේද? එහෙනම් අපි හදමු පුතේ දෙක කියලා දාලා 3 වෙනිදාට මූල தত্ত্ব ප්‍රකාශය. මට ළමයි හදලා තිබ්බ පුතේ ඒගොල්ලෝ මේක ගැන අවබෝධයක් නැතුව 3 වෙනිදා එකතු නොකර මට හදලා ඒවල තිබ්බ ළමයි. ඒක වැරදි. ගානේ කියලා තියෙන දේ කරන්න බෑ පුතේ නේ. ලියන්න තිලින ව්‍යාපාරය තිලින ව්‍යාපාරය 2021යි
3යි 31 3යි 3 දිනට 21යි 3යි 3 දිනට පුතේ මේ 3 වෙනිදා මාර්තු 3 වෙනිදාට මේ තියෙන්නේ 21යි 3යි 3 දිනට මේ මාර්තු 3 වෙනිදාට තියෙන ශේෂ 21යි 3යි 3 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා ලියලා මේ ඔහොම තීරු දෙයක් අදගන්න තීරු දෙයක් අදගන්න අකඳ ගන්න අපි හදමු අපි ඉස්සලා වත්කම් ටික ලියන්න ඕනේ අපි 3යි 3 මුදල් වලට එකතුව කීයද 81000යි නේද? මේ 3යි 3 මුදල් වලට එකතුව 81000යි නේද මේ 81000යි නේ 81000න් 2000 ගියාම 6000යි 6000 න් 9000යි 1000 ගියාම 8000යි හරි ඊට පස්සේ 3යි 7ට දැනගත්තේ මුදල් 6000ක් උනේ ලියන්න උඩින්ම වත්කම් උඩින්ම ලියන්න මාතෘකාව වත්කම් වත්කම් ඉතින් වත්කම් හතරක් තියෙනවා කාර්ය උපකරණ තොගේ ණයගැතිය මුදල් මුදල් ජංගම වත්කම ණයගැතිය ජංගම වත්කම තොගේ ජංගම වත්කම එතකොට කාර්ය උපකරණ ජංගම නොවන වත්කම ලියන්නේ ජංගම නොවන වත්කම් යටි ලක් ගන්න ඒක යටතේ කාර්යාල උපකරණ දැන් මේ හදන්නේ තුන්වෙනි දෙක ඒක තුන්වෙනි දර කාර්යාල උපකරණ 1000යි කියන්නේ කාර්යාල උපකරණ 1000යි කාර්යාල උපකරණ 1000යි තුන්වෙනිද 1000යි පුතේ පළවෙනිද 5000ක් තිබ්බ පෙබරවාරි 28 ඒක දැන් තුන්වෙනිද 1000 වුණා තුන්වෙනිදාට හදන්නේ එදාට තොගය 5000යි 3000 ඉතින් පළවෙනි දෙක දැන් 5000 වෙලා කාර්ය උච්චරද්දේ ජංගම නොවන වත්කම් ඉතින් ජංගම නොවන වත්කම් මේක විතරයිනේ තියෙන්නේ එහෙනම් පළවෙනි තිරුවට දාන්න ඕනේ නැහැ දෙවෙනි තිරුවට දාන්න කාර්යාල උපක එක ජංගම නොවන වත්කමයිනේ තියෙන්නේ පළවෙනි එකට ඕනේ නැහැ දෙවෙනි එකට දාන්න 1000යි ඊට පස්සේ කියන්නේ ජංගම වත්කම් කියලා මාතෘකාවක් ජංගම වත්කම් කියලා මාතෘකාවල් ලියන්න ඉවද හරිද ජංගම වත්කම් ටික ඒ ජංගම වත්කම් වල අන්තිමටම ලියන්නේ මුදල් ඉස්සලා ලියන්නේ බඩු තොගය එහෙනම් ණයගැතිව මැදටනේ ලියන්නේ ජංගම වත්කම් වල තොගය මේ තුන්වෙනිද තොගය ලියන්නේ 5000යි මේ ජංගම වත්කම් තුනක් තියෙන නිසා පළවෙනි තිරුවට දාන්න 5000යි පළවෙනි තිරුවට දාන්න 5000 තොගය ණයගැතිව තුන්වෙනිදට පුතේ 4000යි ණයගැතිව කියන්නේ පුතේ අපිට සල්ලි දෙන්න ඕනේ කට්ටිය ණයගැතිව 4000යි ණයගැතිව 4000යි මුදල් තුන්වෙනිදට 8000යි මුදල් තුන්වෙනිදට 8000යි එතකොට එච්චරයි වත්කම් ජංගම වත්කම් තුනේ එකතුව ජංගම වත්කම් තුනේ එකතුව 0යි 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 5 4යි 9යි 9යි 8යි 17යි ජංගම වත්කම් ටික 17යි නේද එතකොට ජංගම නොවන වත්කම් උදේ 3 වෙනිදාට 10යි
ජංගම වත්කම් ටික 3 වෙනිදාට 17000යි. එතකොට එකතුව 18000යි. 3 වෙනිදාට පුතේ වත්කම් ටික 18000යි. ඊට පස්සේ ලියන්න ඕනේ හිමිකමුයි වගකීම. ඉස්සර හිමිකම් ලියලා ඉන්න පුතේ. හිමිකම් කියලා මාතෘකාවල් ලියන්න. හිමිකම් වැඩ තියෙන පුතේ ප්‍රාග්ධනය විතරයි. පළවෙනිදාත් 10000, ඒක පුතේ දවස් 3 වෙනස් වුණේ. එහෙනම් 3 වෙනිදාත් 10000යි. ප්‍රාග්ධනය 10000. ඒක විතරක් නිසා දෙවන පිටුවටම දාන්න 10000යි. ඒක විතරක් නිසා දෙවන පිටුවටම දාන්න 10000. ඊට පස්සේ වගකීම්. පුතේ වගකීම් කොටස් දෙකයි. බැංකු ණයයි නාහිමියෝයි. බැංකු ණය ජංගම නොවන වගකීමක්. නාහිමියෝ කියන්නේ පුතේ දිනදා බේරන්න එක ජංගම. එහෙනම් ඉස්සෙල්ලා මාතෘකාවල් ලියන්න වගකීම් කියලා. වගකීම් කියලා මාතෘකාවල් යටි ඉරක් ගන්න. ඉරක් ගහලා පුතේ ඉස්සෙල්ලාම මේ වගකීම් කොටස් දෙකයි. ජංගමයි ජංගම නොවනයි. නාහිමියෝ ජංගම වගකීමක්. බැංකු ණය එන අපිට ගන්න ඉන්නේ ජංගම නොවන වගකීමක් විදියට. එහෙනම් වගකීම් ඇතුලේ මාතෘකාවල් ලියන්න ජංගම නොවන වගකීම් කියලා. වගකීම් යටතේ මාතෘකාවල් ලියන්නේ ජංගම නොවන වගකීම්. ඉව නේද? ඒකේ යටතේ ලියන්න බැංකු ණය. බැංකු ණය ලියන්නේ ඒකේ යටතේ. ඉතින් බැංකු ණය කීයද පුතේ 3 වෙනිදාට? පළවෙනිදාට ගිය මාසේ අගත්තු 5000යි. බැංකු ණය ගෙව්වෙත් නැහැ, ගත්තෙත් නැහැ. 5000ම තමයි මෙතනට. ඒක විතර නිසා දෙවන පිටුවට දාන්න 5000යි. 5000යි. ඊට පස්සේ මේ නාහිමියෝ කියන්නේ ජංගම වගකීම. ලියන්න මාතෘකාවක් ජංගම වගකීම් කියලා. මාතෘකාවල් ලියන්න ජංගම වගකීම් කියලා. ඒව නේද? ඒක යටතේ ලියන්න නාහිමියෝ. ඒක යටතේ ලියන්න නාහිමියෝ. මේ 3 වෙනිදාට 3000යි. ඒක දෙවන පිටුට දාන්න. ඒක විතරයිනේ තියෙන්නේ දෙවන පිටුටම දාන්න. මේ 3 වෙනිදාට මූල தত্ত্ব ප්‍රකාශ එකතු නිසා ඉල්ලපු නිසා අපි 3 වෙනිදා ටික එකතු කරා. 4 වෙනිදාට ඉල්ලුවනම් මේ ටික පුතේ 4 වෙනිදාට එකතු කරන්න ඕනේ. කීයද පුතේ පැත්තෙත් එකතු කරලා 18000යි. 18 දෙපැත්ත සමානයි. ඉතින් වත්කම් ටික එකතුව හිමිකම් වගකීම් වලට සමානයි. වත්කම් ටික 18000යි. හිමිකමුයි වගකීමුයි දෙකෙත් එකතුව 18000යි. ඒක අවදරන පුතේ 3 වෙනිදාට. පැහැදිලිද? 3 වෙනිදා මූල தত্ত্ব ප්‍රකාශය ඉල්ලුවා. පුතේ 5 වෙනිදාට මූල தত্ত্ব ප්‍රකාශයක් ඉල්ලුවනම් මොකද කරන්න ඕනේ? එහෙනම් මෙහෙම එකක් ගහලා 5 වෙනිදාට මේ ටික එකතු කරන්න ඕනේ නැද්ද? 5 වෙනිදාට ඉල්ලන්නේ අපෙන් ඉල්ලන්නේ ආයේ කවද්ද? 7 වෙනිදා. එහෙනම් 7 වෙනිදා ටික නේද පුතේ මේ 3 වෙනිදා 1000ක් තිබ්බා. ඒකට පුතේ කාර්යාල උපකරණ අලුතෙන් ගත්ත 5000ක් ණයට වුණත් සල්ලිවලට 5000 එකතු වුණාම 6000 වුණා. තෝගේ පුතේ මෙතන 5000 දැන් 7 වෙනිදාදී 3000 වුණා. පළවෙනිදා 3000ක් තිබ්බා. ඒක 3 වෙනිදා 5000 වුණා. ආයේ 7 වෙනිදාදී ආයේ 3000 වෙලා. වෙනස් වෙනවා දවස් ගාන වෙනස් වෙනවා. එහෙනම් පුතේ දැන් ඉල්ලන්නේ කවද මූල தত্ত্ব ප්‍රකාශ ඊට පස්සේ 7 වෙනිදක නේද? එහෙනම් පුතේ මේ හැදුවේ තිලින ව්‍යාපාරයේ 21 3යි 3 දිනට. දැන් හදන්නේ කවදද? 3යි 7 දිනට. එහෙනම් ආයි අද ගන්න පුතේ. ආයි අද ගන්න මූල தত্ত্ব ප්‍රකාශයක් 7 වෙනිදාට. ආයි අද ගන්න 7 වෙනිදාට මූල தত্ত্ব ප්‍රකාශයක්. 3යි 7ට. නම ලියන්න උඩින් තිලින ව්‍යාපාරය තිලින ව්‍යාපාරය 2021යි 3යි මේ 7 වෙනිදා ශේෂ 3යි 7 දිනට 3යි 7 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය 3යි 7 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා 3යි 7 වෙනිදාට පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් අද ගන්න.
3යි 7 වෙනිදාට ශේෂ ටික දාලා එකක් අඳගන්න. ඉරු දෙකක්. මේ මට උමනාවනේ මෙතන මූල තත්ත්ව ප්‍රකාශය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න. නිශ්චිත දිනකට පැහැදිලි නේද? ඒ දිනකට තියෙන වත්කම් වත්කම් ටික පෙන්නන්නේ. මේ දැන් 3යි 3ට හැදුවා දැන් 3යි 7ට හදන්නේ. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලා වත්කම් ටික ලියමු. මාතෘකාව ලියන්න වත්කම්. වත්කම් ප්‍රාථමික අපිට ගිය සතියේ මේ ගාන ඉවර ගන්න තිබ්බ ගාන කවන්න අපි කරමුකෝ අද. ඊට පස්සේ ලියන්නේ ජංගම නොවන වත්කම් කියලා මාතෘකාවක්. ජංගම නොවන වත්කම් වල විතර තියෙන්නේ කාර්යාල උපකරණ විතරයි. කාර්යාල උපකරණ මොකද 7 වෙනිදාට 6 10යි 3 වෙනිදාට 10යි පළවෙනිදා ගිය මාසේ 5000ක් තිබ්බා. ඒක 3 වෙනිදා 1000 වුණා. ආයෙ 7 වෙනිදාදී 6000 වෙලා. ලියන්න කාර්යාල උපකරණ එක විතරයි තියෙන්නේ. ඒ නිසා දෙවන දිනම දාන්න 6000යි. දෙවන දිනම දාන්න 6000යි. ඊට පස්සේ ජංගම වත්කම් ටික ලියමු. ජංගම වත්කම්. යටි ඉලක්ක ගන්න. හරිද? ජංගම වත්කම් කියලා ඉලක්ක ගන්න. ඉලක්ක ගහලා ජංගම වත්කම් නැතුව ඉස්සෙල්ලාම ලියන්න ඕනේ තොගය. ඊට පස්සේ සාමාන්‍යයෙන් තොගය මේ 3 වෙනිදා 5000යි 7 වෙනිදා 3000යි ජංගම වත්කම් තුනක් තියෙන නිසා පළවෙනි පිළිවෙල කියලා දාමු 3000යි තොගේ 3000යි නායකතිය පුතේ 7 වෙනිදාට 6000යි නායකතියෝ 6000යි පුතේ 7 වෙනිදාට මුදල් 6000යි මුදල් 6000යි එච්චරයි පුතේ 7 වෙනිදාට ජංගමවත්කම් තියෙන්නේ. ඒකට ජංගමවත්කම් ටික එකතු වෙනවා 0.3යි 0යි 3යි 9යි 6යි 15000යි නේද? 15000යි 15000යි එතකොට 6000යි 15000යි මුළුවත්කම් වෙනවා 21000ක් යන්නේ විදිහකට ගන්න. මුළුවත්කම් 21000යි මුළුවත්කම් 21000යි ඊට පස්සේ පුතේ වත්කම් ටික සමාන වෙන්න ඕනේ හිමිකම් වලටයි වත්කීම් වලටයි. ඉස්සරම යන්නේ හිමිකම්. හිමිකම් කියලා මාතෘකාවල් වල යටි ඉලක්ක ගන්න. හිමිකම් බෙදන්නේ නැහැ ජංගම නෝන කියලා. හිමිකම් බෙදන්නේ නැහැ. හිමිකම් ජංගම නෝන කියලා බෙදන්නේ නැහැ පුතේ. හිමිකම් යටතේ ලියන්න කෙලින්ම ප්‍රාන්තනේ පුතේ 3 වෙනිදා නම් 10000යි දැන් ඒක පුතේ 8000 වෙලා 7 වෙනිදා වෙද්දි ප්‍රාන්තනේ 8000යි. ඒක විතරක් තියෙන නිසා දෙවන පිරුවම දාන්න 8000යි. ඒක විතරක් නිසා දෙවන පිරුවම දාන්න 8000යි. හරි. ඊට පස්සේ වගකීම් කියලා මාතෘකාවල් ලියන්න. වගකීම් කියලා මාතෘකාවල් ලියන්න. ලියලා වගකීම් කියලා මාතෘකාවල් ලියලා වගකීම් කොටස් දෙකයි. ජංගමයි ජංගම නොවනයි. ජංගම වගකීම තමයි ණය හිමියෝ. එහෙනම් බැංකු ණය ජංගම නොවන වගකීමක් විදියට ලියමු. වගකීම් වලට මාතෘකාවල් ලියන්නේ ජංගම නොවන වගකීම්. යටි ඉලක්ක ගන්නකෝ. ජංගම නොවන වගකීම්. හරි. ඒක යටතේ ලියන්නේ ඉස්සෙල්ලාම බැංකු ණය බැංකු ණය පුතේ 7 වෙනිදාට 5000යි වෙනස් වෙලා නැහැ. 7 වෙනිදාට 5000යි. දෙවන පිටුම දාන්න.
හත් වෙනි දලත් 5000යි දෙවෙනි දිගටම දාන්න. ජංගම වාක්‍යයෙන් යටතේ ලියන්න. ජංගම වාක්‍යයෙන් යටතේ ලියන්න. නාහිමියෝ එදාට 8000ක් වෙලා 8000යි. එතකොට මේ පැත්තෙත් එකතුව කීයම දෙන්නේ? 21000ම තමයි. හරි? 21000ම තමයි. හරි. ඉතින් ඔය උනේ අපිට ගිය සතිය අපි කරන්න අරන් ওই ප්‍රශ්නේ භාගෙන් අතර කරපු ප්‍රශ්න ඔය. කරන්ට් එක කියලා අපිට කරන්න බැරි වෙච්ච ප්‍රශ්නේ අද ඉවර කරේ. හරි. දැන් තේරෙනවද මේක සමහර ළමයි එක හදලා ඉවර කළා මට දාලා තිබ්බ ෆොටෝස් එක මට WhatsApp කරලා තිබ්බා. නමුත් ඒගොල්ලන්ට අර 3 වෙනිදාට කියන අවබෝධ තිබ්බේ නැහැ. හරි. නමුත් දැන් අපිට දවස ගානේ වුණා අපිට මූල තත්ත්ව ප්‍රකාශ ගන්න පුළුවන් නේද පුතේ? මේක 3 වෙනිදාට හැදුවා 7 වෙනිදාට. ඔයාට ඕන නම් පුතේ දවස ගානේ හදන්නත් පුළුවන් ඈ. එහෙනම් දවස ගානේ ශේෂ්ඨ ටික එකතු කරන්න ඕනද නැද්ද? ඕනේ. පුතේ මූල තත්ත්ව ප්‍රකාශයක් කියන්නේ නිශ්චිත දිනකට එදාට තියෙන වත්කම් හිමිකම් වක්කීම් ටික සමානයි කියලා පෙන්වන ප්‍රකාශය. හරි. දැන් එහෙනම් අපි අභ්‍යාසාංක 7 ඉවරයි. 8 ගිය සතිය ඉවර කරා. ඉතින් අභ්‍යාසාංක 8 අපි ගිය සතියේ ලොකු හොඳ ප්‍රශ්නයක්. ඒක 3-4 සැරයක් හදන්න ඕනේ ප්‍රශ්නයක්. ඉතින් 8 වෙනි ප්‍රශ්නේ අපි ගිය සතියේ ඉවර කරා. 8 වෙනි ප්‍රශ්නේ අපි ගිය සතියේ ඉවර කරා. අද තියෙන්නේ මුදේ 9 වෙනි ප්‍රශ්නේ. ඔය 9 වෙනි ප්‍රශ්න ගන්න පුතේ සෑහෙන වෙලාවක් යනවා. ඒක පුතේ හොඳට ගොඩක් ඉගෙන ගන්න තියෙනවා අද. හරි. 9 පුතේ කෑලි දෙකක් තියෙනවා. ලියන්නකෝ අභ්‍යාසාංක 9 කියලා. අභ්‍යාසාංක 9 කියලා ලියලා